ඵලයෙන් තෝරගන්න ප්‍රශ්නේ නම් ඉතින් shape හරි ළමයි ඇහුවර ඒක එච්චර අමාරු ගන්න නෙවෙයි ඵලයෙන් බිරුවේ තියෙන 14 වෙනි බහුවර්ණය කියව ගන්න ඵලයෙන් බිරුවේ තියෙන 14 වෙනි බහුවර්ණය හරි 14 මෙහෙම කියනවා A හා B කම්බි දෙකක් තියෙනවලු ලෝහවල ප්‍රතිරෝධකතා අනුපාත 1:8යි රෝ කියන එක අනුපාත 1:8යි දිග අතර අනුපාත 1:2යි ප්‍රතිරෝධ දෙක හැබැයි සමානයිලු ඒ විස්කම්බ අතර අනුපාත කීයද කියලා අහලා තියෙනවා විස්කම්බ අතර අනුපාත කියන අරයන්ගේ අනුපාතය වගේ තමයි නේ පුතේ නේද හරි අපේ දරුවෝ ටික හොඳට සවන් දෙන හොඳට බලාගෙන ඉන්න පුතේ මෙහෙමයි 14 MCQ එක ප්‍රතිරෝධය දැන් කියවුවම තේරෙනවා මේ රෝයල් බෙදි මේ වලින් හදන ගාණක් බව A කම්බිය සහ B කම්බිය කියන දෙන්නගේ ප්‍රතිරෝධ වල දෙක සමාන කතාවන්නේ කියන්නේ හරි ප්‍රතිරෝධ දෙක සමානයිලු හැබැයි මේක කියන විදිහට පුතේ ප්‍රතිරෝධකතා අතර අනුපාතය 1:8යි එහෙනම් ඉතින් මෙහෙම කරමු මේ සූත්‍රෙ මෙතන දාදී රෝට 1 කියලාම දාමු මෙයාගේ රෝ කියන එක 8 කියලා දාමු හරි මෙයා 1 මෙයා 8 කියලා එහෙම දාමු MCQ නේ ඊට පස්සේ කියලා තියෙන දිග අතර අනුපාතය 1:2යි දිගවල් දාන මෙතනනේ 1:2යි අනුපාතය පළවෙනි කම්බි හරස්කර වර්ගඵලය ලියමු පයි r1 වර්ගය කියලා දෙවෙනි කම්බි හරස්කර වර්ගඵලය ලියමු පයි r2 වර්ගය කියලා හරි පයි අකුරට පයි අකුර සුළු කරලා දාමු රයිට් අටවරක් දෙකෙන් එනවා 16ක 16 පල්ලෙහාට ගියම 1ට 16යි නේ 16 පල්ලෙහාට 1ට 16යි මෙතන r1 වර්ගය තියෙනවා යට r2 වර්ගය තියෙනවා වර්ගමූලය ගමු r1ට r2 අනුපාතය ගත්තම 1:4යි අරයන්ගේ අනුපාතය 1:4 කියන්නේ ඉතින් විස්කම් අනුපාතෙත් 1:4 තමයි හරි අපි තෝරාගත යුතු උත්තරේ 4 වෙනි උත්තරේ හරි මුලින් ඉඳලා පුතේ අද මේ පාඩම මෙතෙන්ට කරපු ටික කව වෙන ප්‍රශ්න ටිකක් කරමු දාගන්න 14 කියලා දාන්න පුතේ 14 ලියන්න r සමාන රෝ l බෙදීමේ කියලා r සර රෝ l බෙදීමේ සූත්‍ර මතක් කරගත්තා පළවෙනි කම්බිය දෙවෙනි කම්බිය ප්‍රතිරෝධ සමානයිලුනේ ලියන කොල්ලනේ නම් r a සමානයි r b කියලා r a සමානයි r b හරි ඉතින් r කියන එක කරාට ලියන්නේ මේ සූත්‍රය මෙයාගේ රෝ 1 නම් අනිකගේ රෝ 8යි මේකේ රෝ 1 නම් මේකේ රෝ 8යි ඊට පස්සේ මෙයාගේ දිග 1 නම් මෙයාගේ දිග 2යි මෙතන හරස් කර පයි r1 වර්ගය මෙතන පයි r2 වර්ගය පයි අකුරට පයි අකුර සුළු කරමු අටවරක් දෙකෙන් එන 16 මෙතන පල්ලෙහාට ගන්න 1ට 16යි 1:10 උතන තියෙද්දි මේක උඩ හඩගත්තා r1 වර්ගය බෙදුව r2 වර්ගයේ මූලය ගත්තා r1ට r2 කියන්නේ 1:4 නේද r1ට r2 යනු පුතේ 1:4යි පිළිතුර කියලා ලියාගෙන යටින් 4 කියලා පිළිතුර 4 shape දැන් එන පුතේ දෙවෙනි පිටුවට දෙවනි පිටුව ඒකේ තියෙන මුලින්ම ගමු අපි 18 වෙනි බහුවරණය ළමයි දෙවනි පිටුවේ තියෙන 18 දෙවනි පිටුවේ 18 තඹවල ප්‍රතිරෝධයේ උෂ්ණත සංගුණකයේ 5.3යි ඇල්ෆානේ ඇල්ෆා කියන එක 5.3යි තඹ කම්බියේ ප්‍රතිරෝධය එහි බිඳුවේදී ප්‍රතිරෝධයෙන් දෙගුණයක් කරන උෂ්ණත්වය කීයද? හරි. ප්‍රතිරෝධයේ බිඳුවේදී ප්‍රතිරෝධයෙන් දෙගුණයක් කරන උෂ්ණත්වය. පුතාලා අපේ සිලබස් එකේ ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණකයේ අඩංගු එකම සමීකරණය මේක. ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණකයේ අඩංගු කරන එකම සමීකරණය මේක. මම ඔබෙන් අහන්නේ බිඳුවේදී ප්‍රතිරෝධයෙන් දෙගුණයක් ප්‍රතිරෝධය දෙගුණයක් කරන උෂ්ණත්වය කීයද කියලා. ඇල්ෆා දීලා තියෙන්නේ. එහෙනම් මෙතනට දාන්න පුතේ R0 වගේ දෙගුණය කියලා.
බිඳුවේ ප්‍රතිරෝධය වගේ දෙගුණයයි. සන R not වතාවක් එක එකතු කිරීම ඇල්ෆා. හරි. ඇල්ෆා කියන එක නම් ඉතින් 5.10 3යි. ඇල්ෆා 5.10 3යි t. හරි. ඉතින් පුතා R not කැපිලා යනවා. කැපිලා ගියාට පස්සේ ඉතින් මේක එකනේ තියෙන ප්‍රසාරණය කරා කියලා වැඩක් වෙන්නේ නැහැනේ. මේ දෙකෙන් මේක ගිහලා අඩු කරන්නකෝ එකයි. මේ දෙකේ මේක ගිහලා අඩු කරන්න. ඊට පස්සේ 5.10 3යි t මෙතන තියෙන්නේ. දැන් ඔයා ටීර උක්ත කරන්නේ මේක පල්ලෙහාට ගේ. ගෙනල්ලා ටීර සුළු කළා මට දෙන්න. හරි. ලේසි එක සුළු ගන්න පුළුවන්. දාන ප්‍රශ්නාංග 18 කියලා. R ටීට සමානයි කියලා ලියමු. R not වතාවක් වරහණක් අස්සේ එක දාන ඇල්ෆා ටීට. R ඊට සමාන කියලා යන R not වතාවක් වරහණක් අස්සේ එක දාන ඇල්ෆා ටීට කියලා. R ටීට වෙනුවට දාන 2යි R not කියලා. දෙකක් R not සමානයි R not වතාවක් වරහණ අස්සේ පුතේ එක එකතු කිරීම ඇල්ෆා කියන එක නම් 5.10 3යි හොයන්න තියෙන ඩීට. ඇල්ෆා 5.10 3 හොයමු ඩීට. ඉතින් සුළු කරනකොට මුලින්ම වෙන්නේ R not කැපෙන එක. R not කැපුණාට පස්සේ මොකද වෙන්නේ? මේ එක ගිහිලා අඩු කරනවා. දෙකෙන් අර කෙන එක ගිහිලා අඩු කරාම එක සමාන කියලා ඉතුරු වෙනවා. මෙතන 5.10 3යි ටීට පල්ලෙහාට ගෙනල්ලා සුළු කරලා දානවා. හරි. පුතේ ටීට දෙන උත්තරේ සෙල්සියස් කිය 200 නේ පුතේ. හරි. පිළිතුර තෝරගන්න යටින් ගහන්න පුතේ උත්තරේ 2 කියලා. හරි. උත්තරේ 2. අවුලක් නැහැනේ තේරුණානේ. දැන් ගණන් පුතේ 26 වෙනි බහුවරණේ ටිකක් ඔය තනින් තන හොඳ ඒවා ටිකක් බලලා කරන්නේ උත්තරත් අද කියන්න. 26 ප්‍රතිරෝධ තුනක් වෙන වෙනම අභ්‍යන්තර ප්‍රතිරෝධයක් නොමැති කෝෂයක අග්‍ර අතර සම්බන්ධ කරාලු. ඔය කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධ නෑ කතාව පොඩ්ඩක් අමතක කරන්න. ඒක දැන්ට දන්නේ නෑ නේගොල්ලෝ. ඒවා තුලින් පිළිවෙලින් 1 ඇම්පියර් 2 ඇම්පියර් 4 ඇම්පියර් ධාරා ගලනවලු. ප්‍රතිරෝධ තුනක් වෙන වෙනම කෝෂයට ගැහුවම ගලන කරන්ට් තුන 1 2 4ලු. මේ ප්‍රතිරෝධ තුන එකිනෙකට සම්බන්ධ කරලා එකිනෙකට ශ්‍රේණිගතව සම්බන්ධ කරලා අර කියන කෝෂයටම ගැහුවොත් ගලන කරන්ට් එක කීයද? ප්‍රශ්න තේරුණානේ? ඒ රෙසිස්ටර්ස් තුන වෙන වෙනම අරගෙන බැටරියට ගහලා බැලුවම ගලන කරන්ට් එක 1 4යි 1 2යි 4ලු. රෙසිස්ටර්ස් තුන ශ්‍රේණිගතව දාලා බැලුවොත් අර බැටරියටම ගැහුවොත් ගලන කරන්ට් එක කීයද? හොඳට අහගෙන ඉන්න. ඕම් නියමයට අනුව ප්‍රතිරෝධයක් ලියන්නේ ඩෙල්ටා V බෙදීම I කියලානේ. R ලියන්නේ ඩෙල්ටා V බෙදීම I. එතන මේකේ පළවෙනි කෙනාගේ ප්‍රතිරෝධය ලියමු. බැටරියෙන් දෙන වෝල්ට් ගානක් තියෙනවනේ ඒක දන්නේ නැහැ. දීලා නැහැ. බැටරි එකෙන් දෙන වෝල්ට් ගාන අගයක් කියලා නැහැනේ. අපි මොකක් හරි E වගේ අකුරක් ගමුකෝ. හරි. බැටරි ගැන ලබන සතිය උගන්වනවා. බැටරි අභ්‍යන්තර ප්‍රතිරෝධය කියන්නේ මොකද්ද කියලා ලබන සතිය උගන්වනවා. දැනට බැටරියෙන් දෙන වෝල්ට් ගානට E වගේ අකුරක් ගමු. හරි. පළවෙනි එකේ ගැලුව කරන්ට් එක එකනේ. දෙවනි එකේදී ගලපු කරන්ට් එක දෙකනේ. හරි. තුන්වෙනි එකනාගේ ගලපු කරන්ට් එක හතරනේ. බැටරියෙන් දෙන වෝල්ට් ගාන එකම ගලන කරන්ට් තුන වෙනස්. ප්‍රතිරෝධ තුන වෙනස් ඇති. දැන් කියනවා ඒ බැටරියටම ඔය තුන ශ්‍රේණිගත කරලා ගැහුවලු. දැන් ගලන කරන්ට් එක මොකක්ද? බැටරිය අර බැටරියමයි එන E බැටරියෙන් දෙන වෝල්ට් ගාන E දැන් ගලන කරන්ට් එක ඔබෙන් විමසලා තියෙන පුතේ ප්‍රතිරෝධ තුන ශ්‍රේණිගතයි. ශ්‍රේණිගතයි නම් නිකන් එක්කහු කරන්න තියෙන්නේ. නිකන් මේ තුන එකතු කරගෙන යන්න ප්‍රතිරෝධ වල තුන එකතු කරගෙන යන්න E බෙදීම 1 ධන E බෙදීම 2 ධන E බෙදීම 4. හරි. ඔයාලට තේරෙනවා E කියලා අපි බලෙන් ගත්ත අකුර කැපිලා යනවා. හරි. එහෙනම් මෙතන 1 සමානයි I ගුණ කිරීම පොදු හරය 4 නේ ඉන්නේ. 4ට 1 ඒවා ගත්තොත් 4යි 4 2 ඒවා ගත්තොත් 2යි මෙතන 1යි. මේ ටික 7ක් එනවා. I ගුණ කිරීම 4යි 2යි 1යි එකතු කරා 7යි 7 බෙදීම 4යි. දැන් අයුක්ත කරන්න ඇති 4 උඩට අරගෙන අර 7 පල්ලෙහාට ගන්න. 4 ගත්ත උඩට 7 ගත්ත පල්ලෙහාට. හරි. ඕම් නියම ගානක් පුතේ ඒක. පටන් ගන්න. R සමානයි ඩෙල්ටා V බෙදීම I වලින් පටන් ගමු. හරි. R සම ඩෙල්ටා V බෙදීම I. ඉතින් ලියන R1 කියන එක R1 කියන එක ලියන්න පුතේ E බෙදීම 1 කියලා. බැටරියේ E බෙදුවා 1. බැටරියේ E කියලා හිතුවොත් කරන්ට් එක 1න් බෙදුවා.
R2 ලියන්න පුතේ එහෙමම. R2 ලියනකොට එන්නේ පුතේ E බෙදන්න කරන්ට් එක 2යි. හරි? කරන්ට් එක 2. R3 ලියන්න පුතේ E බෙදලා ප්‍රතිරෝධය මොකක්ද පුතේ? ප්‍රතිරෝධනේ කරන්ට් එක කීයද පුතේ? 4යි. R3ට වාඩ එන උත්තරේ E බෙදීම 4 කියලා. හරි. දැන් ඒ තුනම ගහන්න ඕනේ ශ්‍රේණිගතව. ශ්‍රේණිගත විට කියලා ලියන ඕම් නියමයේ ආයසරය. ශ්‍රේණිගත විට කියලා පුතේ ඕම් නියම ලියන්න. ඩේට විසන IR කියලා ගමුකෝ. ඩේට විසන IR කියලා ලියනකොට බැටරිය අර බැටරියමයි E කියලා කියමු ඒක. හරි. ඊට පස්සේ සුළු කරන් යන්න පුතේ සමාන I වතාවක් ප්‍රතිරෝධ තුන එකතු කරා. ඔයාට ඕනේ නම් තව එක පියවරක් ලියලා හිටියත් කමන්නේ නැහැ. R1 දන R2 දන R3 කියලා ලියලා. මෙතනදී. හරි. මේ පියවර කලින් එක පියවරක් ලියලා හිටියත් කමන්නේ නැහැ පුතේ. E සමානයි I වතාවක් R1 දන R2 දන R3 කියලා පස්සේ අර ආදේශ කරා නම් ඒත් හරි. E කපලා දාලා සුළු කරන් යන්න. හරි. 4 යට 7ක් එනවනේ නේ. 4 යට 7 කියන්නේ යටින් ලියාගන්න පිළිතුර 3 කියලා ලියාගන්න. උත්තරේ 3. හොඳයි. shape. දැන් ගන්න 28 වෙනි බහුවරණය. ළමයි 28 28 කියන රෙසිස්ටර් සෙට් එක දීලා තියනවලු AB අතර සමක ඕම එක නම් එක් ප්‍රතිරෝධයක අගය කීයද කියලා අහලා තියෙනවා. හරි. අපේ දරුවෝ ටික මගේ පැත්තට හැරෙමු. හැරෙන්න. කොල්ලනේ මෙතනත් ඉන්නවා. මෙතන එක්කෙනෙක් ඉන්නවා. හරි. A කෙලවර කියන්නේ මෙතන B කෙලවර කියන්නේ මෙතන AB අතර සමක ගත්තම එන උත්තරේ AB අතර සමක ගත්තම එන උත්තරේ ඕම එකලු මේ හැමෝම එක සමානයි 5 දෙනෙක්ලු එකෙක් කීයද කියලා අහනවා. එහෙම අහලා තියෙන්නේ නේද? සරසම ප්‍රතිරෝධ 5ක් තියෙනවා. මේකේ සමකවම එක නම් එක්කෙනෙක් කීයද? හරි. අහගනින්කෝ පුතේ. එක්කෙනෙක් කැපිටල් R හරි සිම්බල් R හරි මොකක් හරි අකුරක් ගන්න බෑ. හරි. එක එක ප්‍රතිරෝධ R කියලා ගමු ඈ. රයිට්. දැන් මේකේ සමකෙන එක කියන්නේ. දැන් කල්පනා කරන්න ඔය වගේ තියෙනකොට පුතේ සමය ගන්න විදිය. ඔය වගේ තියෙන සෙට් එක සමකේ කොහොමද ගන්න? ඔයාලට පේන්න ඕනි. හරි. මේ ලක්ෂය තියෙනවා නේද? A. ඕකයි මේකයි ඔක්කොම එකම ලක්ෂණේ පුතේ ඇත්තටම. මෙයා A නම් මේක A මේක A. මේක B කියලා කියනවා නේද? ඉතින් මේකත් B. හරි. රයිට්. හැබැයි ඕක A කිව්වට මේකට A කියලා කියන්න බෑ. මේක B කිව්වට මේකට B කියලා කියන්න බෑ. ඒක වෙනම අකුරක් මොකක් හරි C කියලා කියමු. මේකත් හැබැයි C හැබැයි. මේක C නම් මේක C. මොකද නිකන් කම්බි කෑල්ල තියෙන. දැන් දකින්න ඕනේ ඔයා මේ R කෙනෙක් කෙනා ගහලා දෙන AC අතර මේ R ගහලා දෙන AC අතර මේ R ගහලා දෙන AC අතර තමයි. AC අතර AC අතර මේකත් Aනේ මෙයා AC අතර. දැන් මොකද මේ ජේකබ් කියන්න හදන්නේ මේ තුන් දෙනාම ගහලා දෙන AC අතර කියන්නේ ඔය තුන් දෙනා එකිනෙකාට ඇහුන්නේ නැහැ. සමාන්තරගතයි. R ඒවා තුනක් සමාන්තරගතයි. R ඒවා තුනක් සමාන්තරගතයි. ඔය තුනේ සමක R බෙදීම තුනනේ. මම එහෙනම් කරන්නේ මෙයයි තුන් දෙනාම ගලවනවා මේ ලක්ෂ දෙක අතරට මේක ගහනවා. දැන් දකින්න ඕන දේ තමයි මෙතනට ගහපු මං ආය අඳින්න යන්නේ නැහැ. මෙතන ගැහුවා R බෙදීම 3ක්. ඔය R බෙදීම 3 මේ කියන R කෙනෙක් කෙනත් එක්කලා ශ්‍රේණිගතයි. එහෙනම් ඒ R බෙදීම 3 කියන එක්කෙනා අර කියන R උත් එක්කලා ශ්‍රේණිගතයි. ශ්‍රේණිගතයි කිව්වම් පුතේ මේක 3න් 3නේ. 3න් එකට එකතු කරාම 3න් 3
3න් 3 එක කියන්නේ 3න් 3නේ 3න් 4ක් එනවා මං හරිනේ පොදු හරය ගත්තත් හරි 4යි r බෙදීම 3යි දැන් ඒ කියන්නේ මේ 3 ගැලෙව්වා ඒක වෙනුවට මේක ගැහුවා මෙයයි ගැලෙව්වා ඒක වෙනුවට මේ කෙනෙක් කෙනා ගැහුවා අන්න ඒ කියන එක්කෙනයි හරි මෙයා පුත්‍රය තියෙන්නේ හරි ඔය කියන එක්කෙනයි මේ කියන එක්කෙනයි මෙයා ගහලා තියෙනෙත් AB අතර මේ සෙට් එක ගහලා තියෙනෙත් AB අතර ඔය දෙකොල්ලෝ එකිනෙකාට සමාන්තරගතයි මේ ඔය දෙකොල්ලෝ එකිනෙක සමාන්තර ගුණිත බෙදීම එකතු කුඩා පොදු ගුණාකාර ක්‍රම වලට යන්න පුළුවන් නමුත් මම හිතුවේ අර සාමාන්‍ය බේසික් මේකට ගිහිලත් ලියන්නම් කියලා එකේ අර r සමග සමානයි එකේ අර r එක දාන එකේ අර r දෙක කියන එක අන්තිමට ඒක අපි පාවිච්චි කරේම නැද්ද මන් දන්නේ ගණන් හදන්න කෙරි ක්‍රම මොකද මම ඉස්සක්ක සමකයෝ මේකලුනේ පළවෙනි ප්‍රතිරෝධය මේක එකේ අර කරාම 3 යට 4යි r දෙවෙනි එක්කන මේක r එකේ යට r හරි ඉතින් පුතේ ඒකේ මෙතන එකමනේ ඉන්නේ පොදු හරය 4යි r පොදු හරය 4යි r මෙතන 3 එනවා පුතේ 4යි r ට r ඒවා 4ක් තියෙනවා එන එක සමානයි 7 බෙදීම 4යි r r උක්ත කරාම උත්තරේ එන්නේ 7 බෙදීම r 7 යට 7 බෙදීම 4 කියලා හරි එක්කෙනෙක්ගේ ප්‍රතිරෝධය 7 බෙදීම 4 කියන්නේ පිළිතුර වෙන්න ඕනි 4 වෙනි එක ඒක පිටපත් කරන එක කොහොමවත් හොඳයිනේ පිටපත් කරන් ඉන්නකෝ ළමයි 28 කියලා දාලා රෙසිස්ටර්ස් මම ඇඳලා දීලා තියෙන විදිහට පිටපත් කරගෙන ඉන්න හරි ඕකේ පිටපත් කරා මම මේ ලක්ෂ්‍ය දැම්මා වගේ A B B C C right එතකොට තමයි හොඳට පේන්නේ මේ තුන් දෙනා සමාන්තරගත බව නිකම්ම පේනවා එතකොට හරි ලියා ගනින් දුවේ R සමාන්තරගතයි R සමාන්තරගතයි R R සමාන්තරගත R සමාන්තරගත R සමානයි R බෙදීම 3 හරි ඊට පස්සේ දකින්න ඕනේ දේ r බෙදීම 3ට එකතු කරන්නේ මේ කියන r කියන එක න r බෙදීම 3ට එකතු කරමු අරගෙන r r බෙදීම 3ට එකතු කරමු අර කියන r කියන එක න සුළු කරාම 4යි r බෙදීම 3යි හරි දැන් මෙහෙම ලියලා ඉන්න හරිනේ මේක සුළු කරා මේ දෙක ශ්‍රේණිගත කරලා අරන් 4යි r බෙදීම 3යි දැන් ලියලා ඉන්න දුවේ මෙහෙම 4යි r බෙදීම 3ට සමාන්තරගතයි r 4යි r බෙදීම 3ට සමාන්තරගතයි r කියන එක න 4යි r බෙදීම 3ට සමාන්තරගතයි r එහෙනම් දැන් මේක ලියමුකෝ ඔක ලිව්වෙම නෑ පුතේ ගණන් වලට අපි එකේ r සමග සමානයි කියලා ලියන්න එකේ r 1 දන එකේ r 2 එකේ r 1 දන එකේ r 2 ඉතින් සමකයෝම එකලු සමානයි කියලා ලියන පුතේ පළවෙනි එක නම් මේක කියන උඩයට මාරු කරන 3 යට 4යි r එකතු කිරීම මේක ගත්තම එක r හරි හොඳයි පිළිතුර දාගන්න යටින් 4 කියලා දැන් හොඳටම වැඩ කරන ළමයෙක් වුණා සමහරට එයා මේ කරපු ප්‍රශ්න සේරම ගෙදර වැඩට හරියට කරලා ඇති. අනිවාර්යෙන් ඇති මේ ක්ලාස් එකේ. හැබැයි එහෙව් ළමයෙක්ටත් කාගෙන් හරි අහගත්තේ නැත්නම් අමාරු ප්‍රශ්නයක් තමයි හිතලා කරන්න ටිකක්. හිතන්න අමාරු ඒක කරයි කියලා. 29 ප්‍රශ්නය. මේ
ප්‍රතිරෝධ ජාලයේ XY අතර සමගය කීයද කියලා අහනවා දුවේ. ඕම් දෙකේ සෙට් තියෙන්නේ. හරි. අහගන්න බලන්න. ඇත්තම කියනවා නම් ඔයාලට නෝට් එකේ දුන්නානේ සමග ප්‍රතිරෝධයේ සෙවීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කියලා සෙට් එකක් දුන්නා. ආයෙ දුන්නා දැන් අර විස්ටන් හේතු එහෙම ඉගෙනුවට පස්සේ ඒක යටට අර විභව සමාන ලක්ෂයකට අරන් අදින්න පුළුවන් ගණන් හරි නමන ක්‍රමයක ගා එක එක ටෙක්නික්ස් ටිකක් කියලා දුන්නා. ඒ කිසිම ටෙක්නික් එකකින් මේ ගාන හදන්න බෑ. අර මිස් හදන්න යන්නේ චුට්ටක් ඉන්න දෙමුන පොඩ්ඩක්. දුවේ දැන් සමහරු මේ ගෙදරට හැදුවා දැන අප්පෝ මේ ඉන්න ලේසි සූපින් ගානක් මේක. 2 ශ්‍රේණිගතයි. ඒන උත්තරයට මේක සමාන්තරගතයි. ඒ එන එකාට මේක ශ්‍රේණිගතයි. ඒ එන එකාට මේක සමාන්තරගතයි. ආයෙ මුට ශ්‍රේණිගතයි කියලා. ඕම් 2 අය 6 දෙනෙක් ඉන්නේ කියලා. ශ්‍රේණිගතයි සමාන්තරගතයි ශ්‍රේණිගතයි සමාන්තරගතයි ශ්‍රේණිගතයි කියලා හදපු අය ඉන්නවද මන්දා? වැරදි. එහෙම හදන්න බෑ පුතේ මේක. මේක කියලා තියෙන පුතේ මේක මේ දිගටම අනන්තය වෙනකන් තියෙනවා කියලා. ඕකේ ඕම් 2 සෙට් ඔහොම යනවා කොල්ලනේ අනන්තය වෙනකන්. අප්පඩසේ. දැන් අනන්තෙන් ඉඳලා වරෙන් කොහේ නම් ඉතින්. දැන් අර සාමාන්‍ය හදන ක්‍රමයට ගියොත් එimhe 2 ශ්‍රේණිගතයි ඒකත් එක්ක අරු සමාන්තරගතයි ඌයි මුයි ශ්‍රේණිගතයි අරුයි මුයි සමාන්තරගතයි ගගා එන්න ඕනේ. අනන්තයක් එන්න ඕනේ. ඉතින් ඉවරයක් වෙන්නේ නැහැ නේ බං. නේ? අනන්තේ ඉඳලා අන්තිම පුරුකත් ඔය වගේ තියෙනවා කියලා හිතාගත්තොත් උඹ එතන ඉඳලා එනවා ඉවර යන්නේ. මේක එහෙම හදන්න බෑ. මේ ගාන තනියම හදන්න නම් පුතේ ඊට කලින් සැරයක් හදලා තියෙන්න ඕනේ. එහෙම නැතුව පළවෙනි සැරේට හදන්න ඊට කලින් සැරයක් හදලා තියෙන්න නැත්තම් බෑ. හරි. නැත්තම් බෑ බා. මේක පළවෙනි සැරේට හදන්න ඊට කලින් සැරයක් හදලා තියෙන්න ඕනේ. ඒ කාත් එක්ක හරි අහගෙන හරිවා. නැත්තම් උඹට හිතමු මේ ගෙදර වැඩදී උඹ ඕක කරා. උඹට හිතුණා මේක මෙහෙම තමයි කරන්න කියලා. පොඩි ෂෝට් එකක් තියෙනවා ඔබේ මොලේ. පොඩි අවුලක් තියෙනවා. නෑ දැන් ඔය එන වෙලා දින හුඟක් බුද්ධිමත්ම කියලා පිළිගන්න අයගේ මොළ පස් පරීක්ෂා කරලා බලද්දී ඒකේ චූටි පොඩි අවුල් තිබිලා තියෙනවා. අය අධික සුරූපී බව කියන්නේ ඥාන විකෘතියක් ලුනේ. අඩා පොඩ හිටපිය. ඔතන විකෘති කියන්නේ සාමාන්‍ය එක නෙවෙයි ඊට වඩා වෙනස් කියන එකනේ. වෙනස් කෙනෙක් හොඳ පැත්තට වෙන්න පුළුවන් නරක පැත්තට වෙන්න පුළුවන්. සමහරුන්ට වෙන්නේ නරක පැත්තට. වැඩි හරියට වෙන්නේ එහෙම. හරිද? සමහරුන්ට ඒ විකෘතියක් තමයි ඒකෙන් කියන්නේ නෙගටිව් අදහසක් නෙවෙයි. උට ඒක හොඳකට වෙලා තියෙන්නේ. සාමාන්‍යකට වෙනස් කෙනෙකුගේ විකෘති කියලා කියන්නේ. එහෙම තමයි අධික ස්වරූපී බව කියන්නේ. ඒක මුලෙත් වැඩිපුර එනවා කියන්නේ ඒක. උඹටත් මොකද්ද විකෘතියක් තියෙනවා මේක හදන්න හිතුණා නම්. මෙන්න හදන එකම ක්‍රමය අනන්තයෙන් එකක් අඩු වුණාම කීයද? අනන්තයෙන් එකක් අඩු වුණාම අනන්තයම තමයි. නේද? අනන්තයෙන් එකක් අඩු වුණාට ඒක අනන්තෙම තමයි. එතකොට දරුවනේ මම කියනවා මෙහෙම. මම මේ වගේ එකකට කියන පුරුකක් කියලා. පුරුකක්. තව ඒ වගේම පුරුකක්. එතකොට මේ වගේ පුරුක් අනන්තයක් තියෙනවා මෙතනනේ. හරි? පුරුකක් කියලා අදහස් කරේ දුවේ මේ වගේ එකට එවැනි පුරුක් අනන්තයක් තියෙනවා. හරිද? හොඳයි. ඉතින් දෙයියනේ පුරුක් අනන්තයක් තියෙන එකේ XY අතරනේ සමග අහලා තියෙන්නේ. මම ඔයාට කියනවා අනන්තයක් තියෙනවානේ. ඒ නිසා ඉතින් මේ අන්තිම පුරුක ගන්න නැතුව අන්තිපුරුක ගන්න නැතුව හරි මෙතනින් එහාට හිතන්න. මෙතනින් එහාට හිතන්න. පුරුක් කීයක් තියෙනවද? ඇහුන්නේ නැහැ. අනන්තයක්ම තියෙනවනේ. මේ අන්තිම පුරුක මග ඇරලා එතනින් එහාට තියෙන පුරුක් ගාන ගත්තත් ඒත් අනන්තයක්ම තියෙනවා. හරි. මම මෙතනට ගන්නම් x dash කියලා. මෙතන අක්ෂය ගන්න y dash කියලා. හරි. දැන් මෙතනින් මෙහාට හිතන්න ඈ. දැන් ආයෙත් අහනවා මෙතනින් මෙහාට පුරුක් කීයක් තියෙනවද? හරි. මෙතනින් එහාට පුරුක් කීයක් තියෙනවද? අනන්තයම තමයි. නේ? ඒ කියන්නේ මෙතනට සමග ගත්තත්
ඕක නැතුව මෙතනින් එහාට සමග ගත්තත් දෙකේම උත්තරේ එකම වෙන්න ඕනේ නේද? දැන් සමහරවිට එතන කියද? ඒක වෙන්න බෑනේ. යකෝ මේක ඔයගේ පුරුක් 4ක් 5ක් නම් තියෙන ඔය කතාව වැරදි. අනන්තරම තියෙන හින්දා නේ මේ ලක්ෂ දෙක අතර සමක හෙව්වත් ඔය අන්තිමට මේ පුරුක නැතුව එතනින් එහාට අනන්තෙම තියෙනවනේ. මෙතනින් එහාට සමක හෙව්වත් උත්තරේ එක සමාන වෙන්න ඕනේ. ඕක තමයි මේක එකම තර්කය. දැන් මම කරන්න යන්නේ මෙතනින් එහා සේරම ගලවනවා. ගලවලා ඒ සේරගේම සමක r කියලා හිතනවා. x dash y dash දකුණින් තියෙන සේරගේම සමක r කියලා හිතනවා. එතකොට ඊට පස්සේ මට සෙට් වෙනවා පුතේ මෙන්න මෙතනින් එහා. මේක තමයි x dash කියන්නේ මේක තමයි y dash කියන්නේ. හරි. ඒ හැර තව මෙතන මැද දෙකේ එක්කෙනෙක් ඉන්නවනේ. හරි. ඒ හැර තව මෙතන දෙකේ එක්කෙනෙක් ඉන්නවනේ. හරි. මෙතන තියෙන x y. හරි. දැන් අපේ දරුවන්ට පේන්න ඕනි r කියන එක්කෙනයි දෙක කියන එක්කෙනයි කියපන්කෝ වේදනා දෙන්නේ නැතුව. r කියන එක නා දෙක කියන එක්කෙනයි සමාන්තරගතයි. r දෙකයි සමාන්තර ඒක එක්ක මේ දෙකේ එක්කෙනා ශ්‍රේණිගතයි. දැන් එතකොට මම ඔය ගත්තේ කවුද? xy අතර සමකනේ. r කියන්නේ x dash y dash ට එහා කෑල්ලේ සමකේ. එයා එක්ක දෙක සමාන්තරගත කරලා ඒකට මේ දෙක ශ්‍රේණිගත කරලා ගත්තම එනවා xy අතර සමකේ. xy අතර සමකෙත් r මනේ. xy අතර සමකෙත් r මනේ. දැන් කන්ෆියුස් වෙන මොකක්ද? එහෙම වෙන්නේ. එහෙම කියලානේ කතාව පටන් ගත්තේ. මෙතනින් එහාට ගත්තත් පුරුක් අනන්තයයි මෙතනින් එහාට ගත්තත් පුරුක් අනන්තයයි. ඒ කියන්නේ මෙතනට සමකරන උත්තරේ මෙතනින් එහාට සමකරන උත්තරේ දෙකම එකම වෙන්න බෑ. ඉතින් මම මෙතනින් එහාට සමකේ r කියලා යෝජනා කරොත් මෙතනට ගත්තත් අනන්තයක් ඇවිල්ලා ඔකට එකක් එකතු වුණාට වෙනසක් වෙන්නේ නෑනේ. මෙතනින් එහාට ගත්තත් සමක එකමයි. එහෙනම් මෙතනින් එහාට සමක r නම් r දෙකයි සමාන්තරගත කළා ඒකට මේ දෙක ශ්‍රේණිගත වුණාම ආයෙත් එන උත්තරේ r ම වෙන්න ඕනේ. ඉතින් දැන් සුරු කරන ප්‍රශ්නයක් තියෙනවා. මෙතන දාන ගුණිත බෙදීම එකතුව 2r බෙදීම 2 ධන r ගුණිතනේ ගුණිතේ බෙදීම එකතුව සමාන්තරගතයිනේ. ධන දෙක සමානයි r කියලා ලියන්න දුවේ. 2 ධන r වලින් සේරම ගුණ කරන් යන් 2r ට එකතු කරා මේක ගුණ කරද්දී දෙවරක් දෙක 4යි ධන 2r සමානයි දුවේ මේක ගුණ කරද්දී 2r ධන r වල වර්ගය. සේරම ගුණ කරන් ගියා 2r ඉතුරුයි දෙවරක් දෙක 4යි 2r ඉතුරුයි 2r එනවා r වර්ගය එනවා. ඊපස්සේ මට පේනවා 2r කැපෙනවා කියලා. ඊට පස්සේ ඉතින් මේක බිඳුව තියන්න මේ පැත්තේ r වර්ග උතන තියෙද්දී 2r එහාට ගිහින් ඍණ 2r වුණා 4 එහාට ගිහින් ඍණ 4 වුණා. r වර්ගය තියෙනවා මේක එහාට ගිහින් ඍණ 2r වුණා ඍණ 4ක් එනවා. දැන් මේ තියෙන ax වර්ගය දන bx දන c සන බිඳු ආකාරයට සිස්ත දාන්න වෙන්නේ මොකද මේක සාධක කැඩෙන්නේ නැහැ. a වෙනුවට තියෙන 1 කියන එක b වෙනුවට ඍණ 2 කියන එක නා c වෙනුවට ඍණ 4 කියන එක නා x වර්ගයේ තියෙන r කියන එක. හරි. එන x සමානයි කියලා ඍණ b ධන හොර ඍණ වර්ගමූලය අස්සේ b වර්ග ඍණ 4යි ac බෙදීම 2යි a. හරි. ඉතින් x සමානයි ඍණ වැරදුන්නේ නැහැ නේ කොහොමත් මගේ අතේ නේද? ඍණ b අකුර b වෙනුවට මේකේ තියෙන ඍණ 2 කියන එක නේ. b වෙනුවට මේකේ තියෙන ඍණ 2 කියන එක නා. හරි. right. ධන හොර ඍණ වර්ගමූලය අස්සේ b වල වර්ගය ඍණ 2 වර්ග කරාම 4යි ඍණ 2 වර්ග කරාම 4යි අඩු කිරීම 4යි AC A කියන එක නාද ඉතින් එක තියෙන්නේ මෙතන. හරි. C කියන එක ඍණ 4 නේ තියෙන්නේ. ඍණ 4 ඒකේ මූලය. හරි. මේක උස්සලා බැලුවම පේනවා ඍණ 4. හරි. බෙදීම දෙක වරක් A කියන්නේ 1. එහෙනම් x නෙවෙයි r කියලා ලියමු මේක. r සමානයි කියලා ලියමු. ඍණ ඍණයි 2යි ධන හොර ඍණ. 4 වරක් 4 ඍණ ඍණයි ධන වෙනවා. ඍණ ඍණයි ධන 4 වරක් 4 16යි 16 4 එකතු කරාම 20යි. 16 4 එකතු කරා 20යි 20 මූලය. 20 වර්ගමූලය කියන්නේ 4 වරක් 5 මූලයනේ. 4 වරක් 5. 4 මූලය 2යි තව මූල 5ක් ඉතුරුයි. බෙදීම 2. 2 2 කැපිලා යනවා මෙතනදී ධන හෝ ඍණ 2 2 කැපිලා යනවා වර්ගමූල 5. වර්ගමූල 5 මට මතකයි 2.23ක් වගේ එන්නේ. හරි. ධන සැලකුවාම එන උත්තරේ 3.23යි ඍණ සැලකුවාම එන උත්තරේ
ඍණ උත්තරයකට යනවා. ඍණ උත්තරයක් බාර ගන්න බෑ. එහෙනම් ධන සලකුවා මෙන්න උත්තරේ 3.2 නේ. ඒක තමයි අපි බාර ගන්න උත්තරේ. 3.2. සමහරුන්ට දැන් මෙහෙමනේ. සමහරුන්ට මෙතන කියපු මෙන්න මේ තර්කේ අවුලක්ම නැහැ. සුළු කරපු එකෙත් අවුලක්ම නැහැ. සමහරුන්ට මේ තර්කේ අවුලක් නැහැ. සුළු කරද්දි මොනවද වෙන්නේ? ඔනේ මන්ද මේක පිස්සෙක් වගේ කරගෙන යනවා වගේ හිතනවා නේද? තව සමහරුන්ට සුළු කිරීම අවුලක් නැහැ. මොකක්ද අනේ වරුවර කිව්වේ ආර් ගක. සමහරුන්ට මේකත් ගන්න දෙයක් නැහැ වගේ. උන්ව මං අතහැරලා දානවා. හරි මේකත් කාට හරි බැරි නම් ඒක මට අදාළත් නැහැ. ඒක 10 වසර 11 වසර වැඩක් නේ. නේ මේක ඕන්නම් මං ආයෙ කියන්න ලෑස්ති. අනන්තයක් තිබ්බ එකකින් එකක් අඩු වුණාට දැනෙන්නේ නැහනේ. ආයෙත් අනන්තෙම ඉතුරුයි. ඒතර මෙතනයි අතර සමකේ R නම් මේක නොගත්තත් මෙතනින් එහාට ගත්තත් පුරුක් අනන්තෙම තියෙනවා. අරකම ආයෙ තියෙනවා. අරකමයි ආයෙ තියෙන්නේ. නේ? ඒතර මෙතනින් එහාට ගත්තත් සමකේ R මෙතනින් මෙහාට ගත්තත් සමකේ R. ඕක තමයි මෙතන පාවිච්චි කරපු තර්කය. R දෙකයි සමාන්තරගතයි. ඒකට මෙහා ශ්‍රේණිගතයි. ඒනේ උත්තරේ Rමයි. රයිට්. කරගමු. ප්‍රශ්නාංක දාන 29 කියලා. මෙන්න මේක ඇඳ ගන්න. ළමයෝ මේ රූපය ඇඳ ගන්න. පුතේ දෙකේ පුරුක් කියලා මම ඔයාලට කියන්නම්. හරි. ඔක දිගටම අනන්ත වෙනකම්ම තියෙනවා දුවේ. xy ලකුණු කරන්න x' y' ලකුණු කරන්න පුතේ. හරි. shape නේ. ඕකේ. දෙකේ පුරුක් අනන්තයක් වෙනකන් තියෙනවා. මෙතන ඉතින් ලකුණු කරගත්ත xy කියලා, මෙතන x' y' කියලා ලකුණු කරා. දැන් ලියන්න මෙහෙම. ඇඳලා ඉවරයි. වම් කෙළවරේ පුරුක නොසැලකුවත් x' y' වලින් දකුණු පැත්තේ x' y' වලින් දකුණු පැත්තේ පුරුක් අනන්තයම ඇත. පුරුක් අනන්තයක්ම ඇත. එම නිසා xy අතර සමකය R නම් xy අතර සමකය R නම් x' y' අතර සමකයද R මය. x' y' අතර සමකයද R මය. x' y' අතර සමකයද R මය. අපේ ළමයි සවන් දෙන්න. මේ සේරම ගැලෙව්වා. මේ සේරම හරියට R කෙනෙක් අඳුරගත්තා. ඊට පස්සේ මෙන්න මේ පුරුක තියෙන ඔය පුරුකට ඔන්න ඔතනට අර R කෙනෙක් නම් ගැහුවා. මේ දෙන සමාන්තරගත කළා. මේකට ශ්‍රේණිගත වුණාම ආයෙ මෙතන සමක එනවනේ. ඒන උත්තරේ මේ උත්තරේ වෙන්න ඕන එක තමයි තර්ක කරේ. ඇඳ ගන්න මේක. වම් කෙළවරේ පුරුක ඇඳ ගන්න. ඔව්. වම් කෙළවරේ පුරුක ඇඳලා ලකුණු කරන්න පුතේ ඕම් 2. ඊට මෙතන ගහලා තියෙනවා අර R කියන එක්කෙනා මේ ලක්ෂ දෙක xy මේක x' y'. දෙක මේක R xy x' y'. පටන් ගන්න තර්ක කරන්න. R සමාන්තරගතයි 2
ඒකට ශ්‍රේණිගතයි අර කියන දෙක. ආර්ට සමාන්තරගතයි දෙක, ඒකට ශ්‍රේණිගතයි අර කියන දෙක එක්කෙනා. ආර් සමාන්තර දෙක එකතු කිරීම අර දෙක, ඒක සමානයි ආයමත් සැරයක් ආර්. ආයමත් ඒක ආර්ම තමයි. හරි. ලියන ගුණිත බෙදීම එකතුව දාලා ගුණිතය 2r බෙදුව එකතුව 2 ධන r. ගුණිතය 2r බෙදාන එකතුව 2 ධන r වලින් ඒකට එකතු කරන්න මේ දෙකේ ඉලක්කම සමානයි r කියලා ලියන්න. දෙක ධන r වලින් ගුණ කරගෙන යන්නකෝ. දෙක ධන r වලින් ගුණ කරගෙන යමු. දෙක ධන r වලින් ගුණ කරගෙන යද්දී 2r එකතු කිරීම දෙවරක් 2 4යි. ධන 2r සමානයි. මේක ගුණ කරද්දී 2r ධන r වල වර්ගයයි. 2r කැපෙනවා. බිඳුව සමානයි කියලා යන දුවේ මෙතන r වර්ගය. මේක දකුණට ගිනිච්චය කරින උනා ඍණ 2r 4 දකුණට ගිනිච්චය කරින 4 කියලා ආවා. බිඳුව සමානයි r වර්ගය ඍණ 2r ඍණ 4. හරි r වර්ගය ඍණ 2r ඍණ 4. යඩ ලියමු. බිඳුව සමානයි ax වල වර්ගය ධන bx ධන c කියලා. ax වල වර්ගය ධන bx ධන c මතක් කරගන්න ඕලෙල් කාලේ. යටි මෙහෙම ලියාගෙන හිටියත් කමකුත් නැහැ. a සමානයි 1. මෙන්න මෙතන සංගුණගෙන a සමානයි 1. b සමානයි ඍණ 2. b සමානයි ඍණ 2. c සමානයි ඍණ 4. a සමානයි 1යි b ඍණ 2යි c ඍණ 4යි. ඕකේ. දැන් ලියුවා මේ පොඩි කාලේ සමීකරණය. x සමානයි ඍණ b ධන හෝ ඍණ ඍණ b ධන හෝ ඍණ වර්ගමූලය අස්සේ b වර්ගය අඩු කිරීම 4යි ac. හරි. පුතේ ඔන්න බෙදුව 2යි a වලින් x වෙනකොට ලියන r කියලා r සමානයි අර ඍණ ලකුණ තියන්නේ එහෙමම. b වෙනුවට ලියන අතරින් බලලා ඍණ 2 කියලා. b වෙනුවට ලියන අතරින් බලලා ඍණ 2 කියලා. ධන හෝ ඍණ වර්ගමූලය අස්සේ b වර්ග කරන්න ඍණ 2 වර්ග කරාම 4යි. ඍණ 2 වර්ග කරාම 4යි. අඩු කිරීම 4යි. a කියන එක නෑ 1 c කියන එක ඍණ 4. ඍණයි ඍණයි ගුණ කරන් ධන 4 4 16යි 16 4යි 20යි. අතර ඍණ ඍණ ගුණ කරන් ධන දෙකක් හැදුණා. ධන හෝ ඍණ අනේ පුතේ මේක අස්සේනේ 20 මූලයක්. 20 මූලයක සෙට් උනේ. 20 යනු 4 වරක් 5 4 මූලය 2යි තව මූල 5ක් තියෙනවා. බෙදීම 2. දෙකෙන් කපන්න මේක 1 වෙනවා. මේ දෙක කැපිලා ගිහලා මූල 5ක් ඉතුරු වෙනවා. මූල 5ට මේ කියන එක දානවා. 1 ධන හෝ ඍණ 2.2 1 ධන හෝ ඍණ 2.2 හරි. ධන සලකා කියලා උත්තරේ තියන්න. මේක ධන සැලකුවාම එන උත්තරේ 3.23. ධන සැලකුවාම එන උත්තරේ 3.23. ඍණ සැලකුවොත් එන උත්තරේ ඍණ 1.23. ඍණ 1.23. ඍණ වෙන්න බෑනේ. ප්‍රතිරෝධ ඍණ විය නොහැකි නිසා ධන උත්තරේ බාරගමු. හරි? ඍණ වෙන්න බෑ. ඒ නිසා උත්තරේ ධන උත්තරේ බාරගන්න. ෂේප් නේද පුතේ? පිළිතුර දාගනින් පුතේ 2 කියලා. හරි. දැන් යමු. තිස් එක්වෙනි බහුවරණයට. දැන් ඔය හරියන ටිකක් වැඩිපුර කරන්න තියෙනවා ඉතින්. ළමයා 31 හරි 31 කියනවා එකයම් ප්‍රතිරෝධක ඇති කම්බි කැබලි 7ක් රූපේ පරිදි සම්බන්ධ කර ඇත. AB අතර සමග කීයද? ඕම් එකේ රෙසිස්ටර්ස් 7ක් ලු මේ තියෙන්නේ පුතේ AB අතර සමග අහන්නේ. ඔව් 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 31 නේ. බලාගන්න. මේ කම්බි කැලි සේරම ඕම් එකේ අය නම්. හරි? මේ සේරම ඕම් එකේ රෙසිස්ටර්ස් නම් මේ කම්බි කැලි සේරම AB අතර සමග අහනවා. ඇත්තට කියනවා මේක හදන ක්‍රම දෙකක් විතර තියෙනවා. ඉතින් ක්‍රම දෙකකට හදින්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. සේරම ඕම් එකේ රෙසිස්ටර්ස් පුතේ හරි AB අතර සමග අහනවා.
ගෙදරට හදපු කෙනෙක් ඉන්නවා නම් පුතේ තෝරගත් උත්තරේ කියන්නේ. කියන්න. හරි කොල්ල හරි. මේක හදන්න එක ක්‍රමයක් බලමු. හිතන්න ඔයා A සහ B අතර බැටරියක් ගැහුවා කියලා. හරි. AB අතර බැටරියක් ගැහුවම ධනාග්‍රයෙන් කරන්ට් එක මෙහෙම පිට වෙලා ඇවිල්ලා එයා බලන්නේ B දෙසට යන්නනේ. A වලින් ඇතුල් වෙච්ච එක B පැත්තට යන්න ඕනේ. ඒතර B නිකම්ම හලු කර හිතන්න එපා. E තල් දාගෙන යන B පැත්තට. හරි මෙතනදී මෙහෙම දෙපැත්තට බෙදනවා. ඊට මේක ආයෙ බෙදනවා. හරි. මේක කොහොම එයයි මේක මෙහෙම එයයි ඔය දෙක එකතු වෙනවා. ඔන්න ඔහොම ඊතල් දාන්නේ. කාටවත් මෙහෙ ඉඳලා එහෙට ඊතල් දානකොට මේ මොකක් හරි මැද ඊතලයි මෙහෙට දාන්න හිතෙන්නේ නැහැ නේ. ඔහෙ නිකන් ඔය ඉස්සරහට ඊතල් දාගෙන යන්න. ඊට ඒක එකතු වෙලා මෙතනින් ආයෙ එළියට ගලාගෙන එනවා ඍණාග්‍රය වෙතට. හරි. මගේ නෝට් එකේ එක තැනක් කියලා තියෙනවා පුතේ. ධාරාව ගලන රටාව තියෙන්නේ. ධාරාව ගලන රටාවට බලපෑමක් නොවෙන්න සංදි විසන්දි කරන්න පුළුවන් කියලා. හරි. මම යෝජනා කරන්නේ මෙන්න මෙතන තියනවා නේද? මෙතනින් මේ ගලවමු කියලා. හරි. ඔය ගලවමු කියලා කියන්නේ දැන් මෙන්න මෙහෙම තියාගමු කියලා කියන්නේ. හරි. මේ හැමෝම එකේ අය තමයි. සේරම එකේ අය. right. මෙතන A ලක්ෂය මේක B ලක්ෂය. හරි. දැන් හිතනවා අර කියන බැටරිය ගැහුවා කියලා. A සහ B අතර අර කියන බැටරිය ගැහුවා කියලා අරකම ගැහුවා කියලා හිතන්න. ඉතින් ධනාග්‍රයෙන් පටන් ගන්න. ධනාග්‍රයෙන් එන කරන්ට් එක මෙතනින් ඇවිල්ලා මේක දිගේ ඉස්සරහට යයි. මෙතනින් ඇවිල්ලා මෙහෙම දෙයකට බෙදෙයි. ඊට පස්සේ මේක මෙහෙට ඇවිල්ලා මේක එක්ක වෙලා ආයෙ මෙහෙට එයි. මේක ඊතල් දාපු විදිහ සර්ව සමයි. මේකේ කිසි වෙනසක් නැහැ. හරි. එහෙනම් මෙතන කරේ මෙන්න මේ සංදිය විසන්දි කරපෙක විතරයි. විසන්දි කරනවා කියලා පිස්සෙක් වගේ මෙතනින් මැදිනුත් ගලවන්න එපා. මේකත් ගලවලා. ඒතර යකෝ ඒක එන එකට යන්න ඉදිහක් නැහැ. ඒතර වෙනස්නේ මේකයි අරකයි. හරි. දැන් ඉතින් මේක සුළු කරන්න ඕනේ. මට සපෝට් එක දෙන කට්ටිය. පේනවනේ මේ එකත් එක මේක ඇහුන්නේ නැහැ. එකයි ශ්‍රේණිගතයි. එකට එක ශ්‍රේණිගත කරා ඒක දෙකනේ. ඒ වගේම එකක් මෙතනක් තියෙනවා ඈ. එකයි ශ්‍රේණිගත දෙකක් වෙනවා. හරි මේක ඉවරයක් කරමුකෝ. මේ දෙකේ එක්කෙනයි මේ එකේ එක්කෙනයි සමාන්තරගතයි. දෙකේ එක්කෙනයි එකේ එක්කෙනයි සමාන්තරගතයි. දෙකේ එක්කෙනයි එකේ එක්කෙනයි සමාන්තරගතයි. එහෙනම් ගුණිතය බෙදීම එකතුව. ගුණිතය 2යි එකතුව 3යි. හරි. දැන් මේකනේ. හරි. දැන් පේනවද ඔයාට මේ එකේ එක්කෙනයි අර දෙක යට 3යි මේ එකේ එක්කෙනයි ඔක්කොම ටික yes good ශ්‍රේණිගතයි. 1යි 2 යට 3යි ඔය කියන 1යි. ඒ කියන්නේ මෙන්න මේ 1යි ඔය තුනම ශ්‍රේණිගතයි. 1 කියන්නේ 3න් 3. මේ 3න් 3. 3යි 2යි 3යි සේරම එකතු කරාම 8 යට 3යි. හරි. මේ සේරගේම උත්තරේ 8 යට 3. දැන් පේන්න ඕනි ඒ 8 යට 3 කියන එක්කෙනයි මේ දෙක කියන එක්කෙනයි මේ දෙකොල්ලෝ සමාන්තරගතයි. හරි. 8 යට 3 කියන එකත් එක්ක දෙක සමාන්තරගතයි. මේ දෙකේ එක්කෙන. කැමති ක්‍රමයක් ගුණිත බෙදීම එකතුව කියන හිතන්නකෝ. ගුණ කරාම 16 බෙදීම 3යි. හරි. මේකයි මේ ගුණ කර 8 වරක් 2 16 බෙදීම 3යි. යට එකතුවනේ. 8 බෙදීම 3ට එකතු කරනවා 2. හරි. 16 බෙදීම 3යි මහ බෙදීම කියලා ගත්තම මෙතන 3 යනවා නේද? පොදු හරේ. මෙතන පොදු හරේ ගත්තම හරිනේ? 6ක් වෙනවා. පොදු හරය ගත්තා මේක 3යි 2 ගුණ 6යි 8යි 6යි 14යි 14 බෙදීම 3යි. හරි. දැන් අන්තිමට සුරු කරලා 3ට 3 කැපිලා ගියා 16 බෙදීම 14. දෙකෙන් කැපුවොත් 8 බෙදීම 7යි උත්තරේ. 8 බෙදීම 7. හරි. රයිට්. පිළිතුර වෙන්නේ තුන්වෙනි පිළිතුර. අර එකත් ඇඳලා කරන්ට් යන විදිය පෙන්නලා ඊට පස්සේ මේක ගලවලා ඒකත් පෙන්නන. ළමයි තිස් එක කියලා ලියන්න දුවේ ප්‍රශ්නාංකය ඇඳගන්න මේකත් අඳින්න AB අතර බැටරිය ගහලා කරන්ට් එක ඊතල් දාගෙන යන්න මේකටත් ඒ බැටරිය ගහලා ওই පැත්තට ඊතල් දාගෙන යන්න. හරි.
පුතා ඔය හැදුවා කිව්ව පුතත් විසන්ධි කරලාද හැදුවේ? ඒක තමයි අත ලේසිම ක්‍රමය ගාන හදන්න තියෙන්නේ. තව ක්‍රම තියෙනවා. ළමයි දී තිබෙන රූපේ පිටපත් කරා බැටරිය ගැහුවා ධනාග්‍රයෙන් එන කරන්ට් එක ඉස්සරහට බලන්න ලකුණු කරන් ගියා V වලින් එළියට ඇවිල්ලා ඍණාග්‍රයට ආවා. පස්සේ මම අර කියන විදිහට අර සංදි විසන්ධි කරන්න පුතේ එහෙම කරා කියලා ඊතල් දැමෙන විදිහේ ඊතල් ඇඳෙන විදිහේ වෙනසක් වෙන්නේ නැහැ. අර විදිහටම අදින්න පුළුවන්. හරි මම ඒවට ලස්සන තියරි ටික පෙළ ගස්සලා පහුගිය සතියේ කලින් සතිය ඉගෙනුවා. හරිද කොල්ලෝ? මේක දැන්දා. රයිට්. හරි නේද? ඇඳලා ඉවරයිනේ. දැන් පියවර ටික. මේක දිහා. එකට එක ශ්‍රේණිය ගතයිනේ. එක එකතු කිරීම 1 2යි. එක එකතු කිරීම 1 කියන්නේ සමානයි 2. එකට එක එකතු කරාම ඒක 2යි. ඔය දෙක එක්ක මේක සමාන්තරගතයිනේ පුතේ. දෙක සමාන්තරගත 1. දෙක සමාන්තරගත 1 ගුණ කරාම 2යි බෙදුවම එකතුව 3යි. ගුණිතය 2යි එකතුව 3යි. ඊට පස්සේ මම දකිනවා 1යි 2 යට 3යි 1යි ශ්‍රේණිගත කියලා. 1 2 යට 3 1 මේ සෙට් එක ශ්‍රේණිගතයි. 1 2 යට 3 1 මේ සෙට් එක ශ්‍රේණිගතයි. සේරම එකතු කරාම 3න් 3 3න් 3 8 යට 3යි. 8 බෙදීම 3යි. හරි. දැන් තේරුම් ගන්න ඔය කියන 8 බෙදීම 3 එක්කෙනයි මෙතනින් එන 2 එක්කෙනයි සමාන්තරගතයි. 8 බෙදීම 3ට සමාන්තරගතයි මෙතනින් එන 2 එක්කෙනා. 8 බෙදීම 3ට සමාන්තරගතයි 2. හරි. ඉතින් පුතේ ගුණිත බෙදීම එකතුව කියලා මං හිතුවේ දාන්නම් 8 වරක් 2 16 බෙදීම 3ක් එතරින් එනවා 16 බෙදීම 3ක් මහ බෙදීම මේක එකතු කරා 8 බෙදීම 3ට එකතු කරා 2ක් හරි 8 බෙදීම 3ට එකතු කරන්න 2ක් 16 බෙදීම 3යි මහ බෙදීම පොදු හරයේ 3 ගත්තා 3 වරක් 2 6යි 6යි 8යි 14යි බෙදීම 3යි 3ට 3 කැපුවා 2කින් කැපුවා 8 යට 7යි හරිනේ 8 බෙදීම 7යි ඕම් කියලා උත්තරයක් එනවා. හරි. අනෙක් සියලු ක්‍රම පුතේ මීට වඩා තව එක ක්‍රමයක් වගේ තමයි දෙන වාතයි. මේක ලේසි. හරි. ඉවරයිනේ. දැන් අද මම ඔයගොල්ලන්ට ටයිම් දීදී යන්නේ නැත්තේ මේක දැන් බලන්න කියලා සමහර දවස්වල එහෙම කරනවානේ. මේක ගෙදරට කරන්න කියලා කිව්වා. මෙතන උත්සාහ කරන්න පුළුවන් කියලා ගිය සතියේ මම කිව්වා ඒක. දැන් ගන්න පුතා 32 බහුවරනේ 32 ළමයි තිස් දෙකේ කියනවා පහත් දැක්කන 2 ඕම් ප්‍රතිරෝධක සර්ර සමයේවාලු තියෙන මේ 6 දෙනාම කම්බි කැලි 6යි ඒ සේරම 2 ඕම් රෙසිස්ටර්ස්ලු තියෙන්නේ AB අතර සමකය අහනවා රයිට් බලන්න ඉන්න අපේ දරුවෝ ටික ඔලුස්ස ගන්න කම්බි කෑලි 6ක් වුණාට ඒ කම්බි ප්‍රතිරෝධයක් සහිත කම්බි කෑලි 6ක්. හරි? 2 ඕම් කම්බි කෑලි. රයිට්? මුලින් අහනවා මේකේ හරි. A සහ B අතර සමග කීයද? 32 වෙනි ප්‍රශ්නේ අහනවා. AB හා A හා B අතර සමග කීයද? මෙතන සමග කීයද? මොකද ක්‍රමේ? රයිට් උත්සාහ කර පුතේ කියනවා බලමු. කොල්ලනෝ මේකේ ඔයා දකින්න ඕන දේ ලස්සනම දේ මේ කෑල්ල තියෙනවනේ. මේ ඕම් දෙක හැර ඉතුරු කෑල්ල තියෙන මෙන්න මේක. දැන් මම මේ කඩේරකින් වට කරලා පෙන්නේ 5 දෙනෙක් 1 2 3 4 5 මෙයා නෑ. මොකද ජේකබ් කියන්න හදන්නේ? කඩේරෙන් වට කරු 5 දෙනා දිහා බැලුවම පේනවා මොකද්ද? වචන කියන වචන දෙක විස්ටන් හේතුවක්. හරි? ඔය ටික දෙනා දිහා බැලුවම පේන එක විස්ටන් හේතුවක් බව. සන්තුලනය වෙලා තියෙන විස්ටන් හේතුවක්. මේ බලන්න.
ලස්සන අනුපාත ගැලපෙනවා. උදේ එක සමාන කට්ටියනේ දෙකට දෙක දෙකට දෙක. එකට එකයි එකට එකයි. මැද රෙසිස්ටරය අහක් කරන්න පුළුවන් පුතේ. මේක අහක් කරන්න. මැද රෙසිස්ටරය අහක් කළා දාන්න. මේක නැතුව ඉතුරු 5 දෙනා ගැන හිතන්න සන්තුලනයේ විශ්ලේෂණ හේතුවක් මැද ඕම් දෙක අයින් කරා. දැන් ඉතින් දෙකට දෙක ශ්‍රේණිගතයිනේ. හරි. මේක අයින් කරපු ගාම මේ දෙකට මේ දෙක ශ්‍රේණිගතයි. එතනින් 4ක් එනවා. ඊට පස්සේ පේන්න ඕනේ ඔය 4යි මේ අත්තත් 4යිනේ. මේකෙත් එහෙම නෙන්නේ. 4ට සමාන්තරගතයි 4ක්. මෙතනින් එන 4ට මේ 4 සමාන්තරගතයි 4 දෙකෙන් බෙදුනම උත්තරේ 2යි. දැන් මේ ටික සුරු කරාම එනවා 2ක්. ඒ එන දෙකේ කෙනා මේ දෙකේ කෙනත් එක්ක ආපහු සමාන්තරගතයි. හරි? 2 සමාන්තරගතයි මෙන්න මේ දෙකට. 2 දෙකෙන් බෙදලා තිබ්බා උත්තරේ 1යි ඕම්. A B අතර සමකේ ඕම් 1. රයිට්. දාන ප්‍රශ්නාංක 32 කියලා. ළමයි 32 කියලා ප්‍රශ්නාංකය දාලා පිටපත් කරන් ඉන්න දරුවනේ. හරි? ප්‍රශ්නාංක 32 කියලා දාලා පිටපත් කරන් ඉන්න. කොල්ලනේ ත්‍රිකෝණය ඇඳලා මැද ඉන්න රෙසිස්ටර්ස් ටිකත් ඇඳලා ඕම් 2 කියලා නම් කරන් ඉන්න. නම් කරලා ඉවර වෙලා දෙකේ අය මේ සේරම දෙකේ කට්ටිය AB ලක්ෂ දෙක ලකුණු කරන් ඉන්න පුතේ. ඊට පස්සේ මෙන්න මේක කඩ ඉරකින් වට කරගෙන ඉන්න පුතේ. කඩ ඉරකින් වට කරගෙන ඉන්න. හරි. දැන් දකින්න ඕන දේ මේක අස්සේ තියෙන්නේ. ඕනනම් ඒ කඩ ඉරකින් වට කරපු එක ඉන්නව නේද පුතේ? ඒක ඊතලය ගහ නම් කරත් කවන්නේ සන්තුලනය වූ විස්ටන් හේතුව කී කියලා. සන්තුලනය වූ විස්ටන් හේතුවකි. හරි. දැන් මැද ඕම් දෙක එකන අයින් කරන්න. මෙයා අයින් කරන්න දුවේ. මෙතන එක්කන. මෙයා අයින් කරාම මේක අයින් කරාම තේරුම් ගන්න 2යි 2යි ශ්‍රේණිගතයිනේ. ලියන්න දුවේ. 2 එකතු කිරීම 2. 2 එකතු කිරීම 2 කියන්නේ 4යි. 2 එකතු කිරීම 2 මේ කෙනෙක් යන 4යි. ඒ ආපු 4ට මේ 4 සමාන්තරගතයි නේද? මේ ආපු 4ත් එක්ක මේ 4 සමාන්තරගතයි. 4 සමාන්තරගතයි 4. 4 සමාන්තරගතයි 4 ඒ කියන්නේ 4 යට 2යි. එන එකන් 2යි. 4ට සමාන්තරගතයි 4 4 දෙකෙන් බෙදුන උත්තරේ 2යි. දැන් තේරුම් ගන්න ඒ එන දෙක එක්කෙනා මේ දෙක එක්කෙනාත් එක්ක සමාන්තරගතයි කියලා. 2 සමාන්තරගතයි 2ට. 2 සමාන්තරගතයි 2 ඒ කියන්නේ 2 බෙදීම 2නේ. උත්තරේ ඕම 1. ඔය කරේ 32. හරි. ළමයි සමහරවල් තියෙනවනේ පුතේ අපි ගෙදරට ළමයින ගානක් දුන්නම ඒ ළමයි හරි උත්තර තෝරනවා වෙන්නත් පුළුවනි. සමහරලාට වැරදි තර්කයකින්. සමහරවට හරි තර්කයක් ඊට වඩා ලේසි තර්කයක් මං කියනවා වෙන්න පුළුවන් නේ. හරි. රයිට්. ඒ නිසා 33ත් බලමුකෝ. 33. ඉහළ 32 ගැටලුවේ AC අතර සමග කීයද? හරි. හැරෙන්න. හැමෝම හැරෙන්න. AC C කියන්නේ මෙතන. මේ පොයින්ට් එකලු C කියන්නේ. AC අතර අහන්නේ. අපි මෙතන D කිව්වා කියන්නකෝ. එච්චරයි තව ලක්ෂ A තියෙනවා B තියෙනවා C තියෙනවා මේක D කියන්නකෝ. ඕන ළමයට තේරෙනවා AB අතර සම කරන උත්තරේ B D අතර සම කරන උත්තරේ A D අතර සම කරන උත්තරේ එකමනේ. ඒක පැහැදිලිව හරි නේද? මෙතන සමගරෙන උත්තරයයි මෙතනින් ගත්තොත් සමගරෙන උත්තරේ මෙතන සමගරෙන උත්තරේ කොහොමත් සමාන වෙන්න එපා. එක වගේම බං කොයි පැත්තෙන් බැලුවත්. ඒ වගේම ඔයගොල්ලෝ පිළිගයි AC අතර සමක හෙව්වත් ආය කවුද? BC අතර සමක හෙව්වත් ආය DC අතර සමක හෙව්වත් ඒ උත්තර තුන සමානයි කියලා පිළිගන්න ඕනේ. ඒ ටිකත් එක වගේනේ. මම කියනවා AB අතර සමකරෙන උත්තරේ වුණත් AC අතර වෙන උත්තරේ වුණත් ඒ දෙකත් සමාන වෙනවා කියලා. ඒක එකපාර පිළිගන්න බෑ. AB BD DA අතර සමාන කියන එක පැහැදිලි. AC BC DC අතර එකම කියන එක පැහැදිලි. ජේකබ් කියන AB අතර සමකේ AC අතර සමකේ දෙකම දෙන්නේ එකම උත්තරේ කියන. අවුල් වගේ. එහෙම කොහොමද? දැන් මම මේක එතනින් කතා ඉවර කරන්න යන්නේ වෙන ක්‍රමයකට ආයේ සමකේ AC අතර හොයලා දෙන්න යන්නේ. දැන් නිකන් හිතන්න මේව අමුණලා තියෙන්නේ.
අමුණලා කියන්නේ මේ කම්බි කෑලිනේ කොල්ල මේ තියෙන්නේ. කම්බි කෑලි එක වගේ කම්බි කෑලි මේ තියෙන්නේ. හරි? දැන් පුතේ මේ තුන් දෙනා බෝඩ් එකේ තිබ්බද? මේ පොයින්ට්ස් තුන බෝඩ් එකේ තිබ්බද? C වලින් උස්සපම් මෙහෙම. ඔයාගේ පොතේ මේක ඇඳලා තිබුණා. පොතේ ඔක ඇඳලා තිබුණා. A ලක්ෂයේ B ලක්ෂයේ D ලක්ෂයේ ලක්ෂ තුන පොත කියන කඩදාසි තලයේම තියලා මැද C වලින් උස්සන්න. උස්සන්න. ඒතර හරිනම් මේ කම්බියේ ප්‍රතිරෝධය මේ කම්බි ප්‍රතිරෝධයේ සමානයි නම් ওই කම්බි දිගත් සමාන ඇතිනේ. සමාන වෙන්න ඕනේ නේ හරියට මේ චිත්‍රය වෙන ඇති වුණාට මේක මේ උඩින් බැලලා ප්ලෑන් view එක වගේ ඇඳලා තියෙනවා. හරි? හරිනම් මේ කම්බියේ මේ කම්බි ප්‍රතිරෝධය සමානනේ මේ දෙක දිගිනු සමාන ඇතිනේ. උඹට තේරෙනවද? මවා ගනින් උඹට එන්නේ මෙන්න මේකේ තියෙනවා A B D ලක්ෂ තුන මැදින් ඉස්සුවාම C උඩට එනවා C ඉඳලා මෙතනට තියෙනවා යා වෙලා. ඔයාට මොනවද කියන්නේ චතුස්තලනේ තියෙන්නේ. තල හතරයිනේ චතුස්තලය. උඹට එන්නේ සවිදි චතුස්තලයක්. එතකොට තේරුම් ගන්න ඕනේ පාද 6ම එක වගේ කියලා. මේ පාදේ මේ පාදේ මේ පාදේ මේ පාදේ මේ පාදේ මේ පාදේ ඔක්කොම එක වගේ. මැදින් උස්සන්න ඕනේ. උස්සලා හිතන්නත් ඕනේ ඒ කම්බි දිගට මේ කම්බි දිග සමාන කියන එක. සමහර විට බම් මෙහෙම බෝඩ් එක ඇඳලා තිබ්බට ඇඳලා තියෙන්නේ ඒ ඉස්සිලා තියෙන එක වෙන්න බැරිද ඔය? යකෝ ඒක ඇත්ත නිකන් මේක පිරමීඩ් එකක් නෙමෙයි. පිරමීඩ් නෑ පැති හතරක්ද කොහෙද තියෙන්නේ ඕනේ ත්‍රිකෝණාකාර පිරමීඩ් එකක් කියන එක උඩින් බලලා අදිනවා කියපන්. උඩින් පිරමීඩ උඩින් බලලා ඇඳම කොහොමද අදින්න වෙන්නේ? මෙච්චරයි බං. පිරමීඩ එක උඩින් බැලුවම මොහොනේ පේන්නේ. ආයෙත් බෝඩ් එකේ අදින්න මේ ඉර උඩට එනවා කියලා පෙන්වන්නේ. බෑනේ. ඔහොමනේ අදින්න වෙන්නේ. ඇත්ත එකේ ත්‍රිමානව තිබුණාට උඩින් බැලුවම ද්විමාන කරලා අදිද්දි මෙහෙම ගත්තා. දැන් මම කියන්නේ මේක මෙහෙම උස්සලා හිතුවම තේරෙන්න ඕනේ ඔබට පුතේ. පාද මේක සවිදි චතුස්තලයක්. පාද 6 මේක වගේ. මොකද ඕම් දෙකේ කට්ටිය ඔක්කොම ඉන්නේ පුතේ. AB අතර සමගි ගත්තත් AC අතර ගත්තත් එන්න ඕනේ එකම උත්තරේ. ඒ කියන්නේ අපි ගහන්න නැහැ උත්තරය. කලින් ගහපු උත්තරේම තමයි. ලියන්නකෝ මෙහෙම 33 කියලා දාලා. ඕවා නෝට් වල නැහැ. හරි? ලියා ගන්න පුතේ මෙහෙම. C වලින් එසවූ විට සවිදි චතුස්තලයක් සෑදේ. එවිට සෑම පාදයක්ම එක හා සමාන වේ. සෑම පාදයක්ම එක හා සමාන වේ. එවිට A හා B අතර සමකයත් A හා C අතර සමකයත් එකමයි. A හා B අතර සමකයත් A හා C අතර සමකයත් එකමයි. දෙකම එකයි. AB අතර සමග ගත්තත් AC අතර සමග ගත්තත් දෙකටම එන්න ඕනේ එකම උත්තරේ. එහෙනම් අපේ වාසනාවන්ත පින්වන්ත දරුවෝ ටික උත්තරේ දාගන්න ඕනි 4 කියනම. එහෙම ඒවා තියෙනවා ඈ. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. හරි. ඕකේ. හරි. ළමයි මට මෙතන ඉඳලා බැලුවම දැනෙන විදිහට මං කියන්නේ බහුතරයක් ළමයි ඔය MCQ බලන්නේ අදමයි. ඒ නිසා තව MCQ එකක් අපි බලමු. මේක අපි උත්සාහ කරමු. පුළුවන් තරම බෝඩ් එකේ නොලියා හිතින් සුරු කිරීම කරන්න. 34 වෙනි බහුවර්ණයටයි අපි යන්නේ. පරිපතේ යොදා තියෙන කෝෂයේ විද්‍යුත් ගාම බල වෝල් 2යිලු. අනේ පුතේ බැටරියක් තියෙනවා වෝල් 2.
අභ්‍යන්තර ප්‍රතිරෝධයක් නෑලු අපි ඒ ගැන වැඩි හිතන්න ඕනේ නැහැ. එතුලින් ගලන් එන කරන්ට් එක කීයද කියලා අහනවා. ඔයාට පේන්න ඕන ඕම් 1 ඕම් 2 ඕම් 2 ඕම් 4 ඕම් 3 රෙසිස්ටර්ස් 5ක් තියෙනවා. මොනවද අපිට මතක් වෙන්නේ? මම වීස්ටන් සේතු මුලධර්ම ගන්නපු දවසේ ඒස් ඔප්පු කරන්න යන්නකොට ත්‍රිකෝණ වලින් ඔප්පු කරාට කොටු වලින් එකක් ඇඳලා උදාහරණයක් කරා. මගේ නෝට් එකේම කොටු දෙක එකත් පස්සේ ත්‍රිකෝණ කරලා ඇඳලා පෙන්නලා මේ වීස්ටන් සේතු කතාව කිව්වනේ. ඕකේ අර මැද රෙසිස්ටරේ ගලවනවා නම් ගලවන එක මොකಾದ? ගලවනවා නම් ගලවන්න ඕන එක. එක එකද දෙකෙන් දෙන්නගේ එකක්ද හතර එකද තුන එකද? ඇහුන්නේ නැහැ. මොකක්? ඕම් 3 එක අනේ ගැලවෙනවා නම් ගැලවෙනවා. හැබැයි ඔක ගලවන්න පුළුවන් වෙන්න නම් කොන්දේසියක් තියෙනවා. මොකද කොන්දේසිය අර අනුපාත ගැලපෙන්න ඕනේ. බලන්න අනුපාත ගැලපෙනවද කියලා. උඩ අනුපාතය 1 2යි යට අනුපාතය 2 4යි. යස් ගැලපෙනවා. ගැලපෙනවා. මේක සන්තුලනය වෙච්ච වීස්ටන් සේතුව. මැද ඕම් 3 අහක් කරමු. රයිට්. එහෙනම් ඊටු ටික ලියන්න වෙයි නැතු බැරි වෙයි වගේ. දාගන්න ප්‍රශ්න අංකය 34 කියලා. 34 අපි මෙහෙම ලියමු. එක අනුපාත ලකුණ දෙක සමාන කිරීම ලකුණ දෙක අනුපාත ලකුණ 4 නිසා එක අනුපාත ලකුණ දෙක සමාන කිරීම දෙක අනුපාත ලකුණ 4 නිසා සන්තුලනය වූ වීස්ටන් සේතුවකි. සන්තුලනය වූ වීස්ටන් සේතුවකි. හරි. සන්තුලනය වෙච්ච වීස්ටන් සේතුව. එම නිසා ඕම් 3 ඉවත් වේ. ඕම් 3 ඉවත් වේ. හරි. කොල්ලනේ ඕම් 3 රෙසිස්ටරේ අහක් කරමු. අහක් කරාම අපේ දරුවන්ට පේනවා 1 2 ශ්‍රේණිගතයි උඩ අත්තේ. 1 2 ශ්‍රේණිගතයි කියන්නේ ඒක 3යිනේ. යට අත්තේ පේනවා 2 4 ශ්‍රේණිගතයි ඒක 6යි. උඩ අත්තේ ආපු 3යි යට අත්තෙන් එන 6යි ඔය දෙන්න සමාන්තරගතයි. 3යි 6යි සමාන්තරගත කරාම පුතේ 6 කියලා ගන්න කුඩා පොදු ගුණාකාරය. 6ට 3 වත් 2යි 6ට 6 වත් 1යි 6 3ෙන් බෙදුනම එන්නේ 2යි. සමග ප්‍රතිරෝධය ඕම් 2 උත්තරය අහන්නේ බැටරිය වෝල් 2 බැටරියක් නම් බැටරියෙන් ගලන් එන කරන්ට් එක මොකක්ද කියලා. අපි ඩෙල්ටා විසන IR දානවා. බැටරියෙන් වෝල් ගාන 2 කරන්ට් එක දන්නේ නැහැ ප්‍රතිරෝධය 2යි. සුළු කරාම කරන්ට් එකට ඇම්පියර් එකක් ඔයාට එනවා. පියවර ටික දාගන්න 34 කියලා දාලා 1 2 ශ්‍රේණිගත කරාම 3යි 2 4 ශ්‍රේණිගත කරාම 6යි. දැන් එතකොට අර 3යි 6යි සමාන්තරගතයි 3යි 6යි සමාන්තරගතයි කුඩා පොදු ගුණාකාරයේ 6 6ට 3 වත් 2යි 6ට 6 වත් 1යි 6 3ෙන් බෙදලා ගත්තම එතනින් ඕම් 2ක් එනවා අවසාන සමග ප්‍රතිරෝධය. ඊට පස්සේ අපි ඕම් නියමයට යනවා ඩෙල්ටා විසන IR. ඩෙල්ටා විසන IR වලට යනකොට විභවාන්තරයේ 2 බැටරියෙන් දෙන එක කරන්ට් එක දන්නේ නැහැ ප්‍රතිරෝධය 2යි කරන්ට් එක ඇම්පියර් 1. හරි. තව එකක් තව ප්‍රශ්න අවම දෙකක් කරන්න ඕනේ පුතේ. මේක කරලා ඉමුදුව තුන්වෙනි බිඩුවේ ඔයා මෙන්න මේක තමයි උත්සාහ කරන්න අන්තිම ගාන. හරි. ගෙදර වැඩට 35 දරුවනේ 35 බහුවරණයට අපි යමු. 35 පරිපතේ යොදා ඇති කෝෂයේ විද්‍යුත් ගාම්බලය වෝල්ට් 8යිලු. ඕකේ. අභිනව ප්‍රතිරෝධයක් තියෙනවලු. අපි ලබන සතියේ කතා කරමු කෝෂයකට අභිනව ප්‍රතිරෝධයක් තිබ්බම එහෙනම් මොකද වෙන්නේ කියලා.
3 ඕම් ප්‍රතිරෝධය තුලින් ගන්න කරන්ට් එක 0.8 ඇම්පියර්ලු 4 ඕම් ප්‍රතිරෝධ අග්‍රහාර විභවාන්තරය කීයද? මෙහෙමයි ඉතින් මම මේක හැදුවා නම් එහෙම මට විභාගයේදී මේක සෙට් වෙලා තිබුණා නම් එහෙම පුතේ මං කියන්නේ මම මේ වයසෙන් ලබලා නෙමෙයි උඹලගේ වයසෙන් ලැබලුවා. මං ඕක හදන්නේ හිතින්. හරි. සිරායකෝ ආයේදී. ඒ වුණාට ඉතින් මේක මම දැන් කියලා දෙද්දි බං මං එතනට ගිහිලා උගන්නලා හරියන්නේ නැහැ නේ බං මං ඉතින් පල්ලෙහාට ඇවිල්ලා කියලා දෙන්න බෑ ළමයාට. මම අහනවා මෙන්න මේකේ ඕම් 3 ගලනවා නම් 0.8 ඇම්පියර් 4 දෙපැති විභවාන්තරය කීයද කියලා. මට පොඩි දෙයක් තියෙනවා ඉස්මතු කළා කියන්න පුතේ ලබන සතියේට උගන්නන් තියෙන එකට ටිකක් පදනමත් එතනින් දාගන්නත් පුළුවන් මට. ඕම් 3 යන කරන්ට් එක 0.8 ලුනේ. ඕම් 3 යන කරන්ට් එක 0.8 ලු. ගිය සතියේ ඉගෙනුවා සමාන්තරගත ප්‍රතිරෝධ අතර ධාරා බෙදී යාම කියලා එකක්. ප්‍රතිරෝධ අනුපාතය 3:6යි. 1:2යි. ප්‍රතිරෝධ අනුපාතය 1:2යි. ධාරා බෙදෙන්නේ 2:1 අනුපාතයටනේ. ධාරා 2:1 අනුපාතයට බෙදුනම මේක 0.8 නම් මේක 0.4 වෙන්න එපා. හරිනේ. අඩු ප්‍රතිරෝධයේ කරන්ට් එක වැඩි ප්‍රතිරෝධයේ කරන්ට් එක අඩුයි. ප්‍රතිරෝධය දෙගුණයක් නිසා කරන්ට් එක භාගයයි. මෙතනින් 0.8ක් ආවම මෙතනින් 0.4ක් ආවම ඒ දෙක එකතු වෙලානේ අතරින් ගලන් යන්න ඕනේ. 1.2යි. නේද? මේ 0.8 මේ 0.4 එකතු වෙලා තමයි මෙතන 1.2ක් ගලන් යන්නේ. ප්‍රශ්න අහලා තියෙන්නේ මෙයාගේ විභවාන්තරේ. ඕම් 4 දෙපස විභවාන්තරය ඕම් නියමෙන් හොයමු. ඩේටා විස්තර IR කියනකොට I කියන එක කෙනා 1.2යි ප්‍රතිරෝධය කියන එක 4යි උත්තරේ වෝල්ට් 4.8යි. හරිද? වෝල්ට් 4.8යි. මං ගාන ගැන ඔක උත්තරේ. මම තා චුට්ටක් වවාගෙන කන්න යන්නේ පුතේ ඔබත් එක්කලා මේ ගානකට වවාගෙන කනවා. දැන් ඔයා ඕම් 4 දෙපස විභාන්තරය කියන්නේ VBC නේ ඔය හෙව්වේ. VBC. හරි? අපි නිකමන හිතමු VABත් හොයනවා කියලා. VAB හොයන්න කිව්වොත් ඔයාලට එක්ක උඩ අත්තෙන් හොයන්න පුළුවන් යට අත්තෙන් හොයන්න පුළුවන් දෙකම එකම උත්තරේ 0.8 වරක් 3නේ. 0.8 වරක් 3 කියන්නේ 2.4 නේ ඉන්නේ. තේරුණා? යට අත්තෙන් ගත්තා 0.4 වරක් 6 ඒත් එන්නේ 2.4ම තමයි. ඔන්න බලන්න මෙතන විභවාන්තරයට එන්නේ 2.4යි. මෙතන විභවාන්තරයට එන්නේ 4.8යි. ඒ දෙක නිකන් එකතු කරලා බලමුකෝ. මෙතන විභවාන්තරය මෙතන විභවාන්තරය. 2.4ට 4.8 එකතු කරලා බලමු දුවේ. සුරු කරාම ඉන්නේ 7.2යි. හරි. ඒ කියන්නේ මෙන්න මේ ලක්ෂ දෙකේ මුළු විභවාන්තරය එන්නේ 7.2යි. නමුත් පොඩි පටහැනි ගතියක් එනවා. මොකද්ද ගිය සතියේ වෙනකන් හදපු ගණන් වලත් එක පටහැනි ගතිය මේ බැටරිය වෝල්ට් 8 බැටරියක්ලු. බැටරිය වෝල්ට් 8 බැටරිය. ඉතින් ගිය සතියේ වෙනකන් කිය හිරියේ එහෙනම් මේ ලක්ෂ දෙක විභවාන්තරෙත් 8ක් සෙට් වෙන්න ඕනේ කියලානේ. මේක එහෙම උනේ නැහැ. මේ ලක්ෂ දෙක විභවාන්තරෙ සෙට් වෙන්නේ 7.2යි. 8ක් එන්නේ නැහැ. නමුත් මේක හරි. ඒකට හේතුව ලබන සතිය කියලා දෙන්න. ඕකට හේතුව පුතේ මේක ප්‍රතිරෝධයක් සහිත බැටරියක්. බැටරියට දෙන අභ්‍යන්තර ප්‍රතිරෝධය. ඒ වගේ මෙච්චර කාල හදපු ගණන් වල තිබින්නේ පරිපූර්ණ බැටරි. අභ්‍යන්තර ප්‍රතිරෝධයක් නැති බැටරි. ඒ වගේ වෝල්ට් 8 කිව්වොත් එළියට 8 හම්බ වෙනවා. තේරුණා? ලබන සතිය කියලා දෙනවා. රයිට් මේකේ කරන්ට් එක 0.8 නම් මේ කරන්ට් එක 0.4යි ඒ දෙක එකතු කරාම මෙතන 1.2යි. හරිද? මේක 0.8ක් ගලනවා නම් මේකේ ගලන එකෙන් භාගයයි 0.4යි ඒ දෙක එකතු කරාම මේක 1.2යි. ඕම් 4ට ඕම් නියමෙ දා. හරිනේ? ඕම් 4ට ඕම් නියමෙ දානකොට කරන්ට් එක 1.2
ප්‍රතිරෝධ මේ කියන 4 සුළු කරාම උත්තරේ 4.8 ඉරි දෙකක් ගහන්න VB සරණ උත්තරේ පිළිතුර 5 කියලා ලියා ගන්න. හරිද? හරිනේ 0.8ක් ගැලුවා නම් මේක 0.4යි ගලන්නේ. ඒ දෙක එකතු කරා මේක 1.2ක් ගලනවා. ඔන්න සුළු කරාම උත්තරේ. දැන් ලියා ගන්න පුතේ වැඩිපුර ටිකක්. හරි පිළිතුර 5 කියලා ලියලා මේ ටික ලියන්න පුතේ. VAB සමානයි 0.8 ගුණ කිරීම 3නේ. 0.8 ගුණ කිරීම 3. 0.8 ගුණ කිරීම 3. ඒ කියන්නේ 2.4 නේ පුතේ. හරි. 2.4. දැන් ලියන්න දුවේ VAB ධන VBC. VAB ධන VBC. VAB ධන VBC. සමානයි ඒ කියන්නේ 2.4 එකතු කිරීම 4.8. 2.4 එකතු කිරීම 4.8 සුළු කරාමනේ 7.2ක් කියලා. රයිට්. යටි ලියන්න මේ වෝල්ට් 8ක් නොවන්නේ කෝෂයට අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තිබෙන නිසායි. කෝෂයට අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තිබෙන නිසායි. කෝෂයට අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තිබෙන නිසායි. හරි. පුතේ මම ප්‍රශ්න සාකච්ඡා කරන්නෙදී මගේ ඔළුවේ තිබුණානේ මේක සාකච්ඡා කරලා දෙන්න ඕනී කියලා එකක්. ටියුට් එක හදන වෙලේ මට ඔළුවේ තියෙනවනේ පුතේ. එහෙම එකක් මගේ ඇරුණා. දෙවනි පිටුවේ පුතේ 20 වෙනි බහුවරණය. දෙවනි පිටුවේ 20 ළමයි අභ්‍යන්තර ප්‍රතිරෝධයක් නොමැති 12 වෝල්ට් ප්‍රභවයක්, ඒ කියන්නේ බැටරියක් දෙකලවර සම්බන්ධ කරන ප්‍රතිරෝධයක අගය ඕම 4කින් ඉහළ නැංගුවාලු. ප්‍රතිරෝධය ඕම 4කින් වැඩි කරාලු. කරන්ට් එක 0.5කින් අඩු වුණාලු. වෙන්න ඇතිනේ. ප්‍රතිරෝධය වැඩි කරාම 4කින් කරන්ට් එක 0.5කින් අඩු වුණා නම් ප්‍රතිරෝධය මුල් අගේ. බලන්න. ඩෙල්ටා විසන IR වලට ගියොත් පළවෙනි සැරේ බැටරි E කියලා කියමු, කරන්ට් එක I කියලා කියමු, ප්‍රතිරෝධය R කියලා කියමුකෝ. බැටරිය E කියලා ගන්න ඕනේ 12 කියලා ගමු නේද? බැටරිය 12 සමානයි I වරක් R. බැටරිය 12යි සමානයි R. හැබැයි ඊළඟ සැරේ ප්‍රතිරෝධය 4කින් වැඩි කරාලු, කරන්ට් එක 0.5ක් අඩු වුණාලු. බැටරිය වෙනස් කරේ නෑ. කරන්ට් එක කියන එක 0.5කින් අඩු වුණාලු, ප්‍රතිරෝධය කියන එක 4කින් වැඩි කරා. එහෙමනේ කියන්නේ නේ. කරන්ට් එක 0.5ක් අඩු වුණා ඉස්සරට වඩා, ප්‍රතිරෝධය 4ක් වැඩි කරාම. බලන් ඉන්න. ප්‍රසාරණය කරමු. IR ගුණිතයක් මෙතනින් එනවනේ පුතේ. එකතු කිරීම. මෙතන IR ගුණිතය. එකතු කිරීම මෙතන 4IR I එක්කුත් එනවනේ. 6IR එනවා, 4I I එකක් එනවා. මේක ගුණ කරාම ඍණ 0.5I R කියලා එකක් එනවනේ. හරි. ආයේ මෙයයි ගුණ කරාම ඍණ 0.5I 4I ගුණ කරා ඍණ 2ක් එනවනේ. මේක ගුණ කරා IR, මේක ගුණ කරා 4I I, මේක ගුණ කරා ඍණ 0.5I R, මේ දෙක සුළු කරා ඍණ 2. සමානයි මේ 12 තියෙන්නේ. හොඳේ. දැන් 12 සමානයි කියලා ලියනවා දුවේ IR ගුණිතය. මේ IR ගුණිතය 12 දාන්නම්කෝ. ආයෙත් මේ IR ගුණිතය 12 දානවා. ප්‍රතිරෝධන අහලා තියෙන්නේ. ප්‍රතිරෝධ අහලා තියෙන නිසා මම මෙහෙම වැඩක් කරනවා. මේ I ඉන්නව නේද? මේකෙන් I යුක්ත කරන්න පුළුවන් 12 බෙදීම R කියලා. I යුක්ත 12 බෙදීම R. මෙතන 4 තියලා ගුණ කිරීම Iට 12 බෙදීම R ලියමු. අඩු කිරීම 0.5I R මෙතන ඉන්නවා, ඍණ 2 මෙතන ඉන්නවා. හරි? පස්සේ මට පේනවා 12ට 12 සුළු කරන්න පුළුවන්. අඩු කිරීම කියන ගන්ධ කර්මයට 12 සුළු වෙනවා. පස්සේ මම සියල්ල R ගෙන් ගුණ කරන් යනවා. සියල්ල R ගෙන් ගුණ කරන් යද්දී මේ R කැපිලා 96ක් එනවා. වැරදුනා. 48ක් එනවා. හිතේ දිවිච කියුනේ. 48ක් එනවා. ඍණ 0.5I R වර්ගයක් එනවා. R ගෙන් ගුණ කරානේ. ඍණ 2I R එකක් එනවා. මෙතන 48යි ඍණ මේක මෙහෙට ගුණ කරාම ආවා මේක ඍණ 2I R. මේක තියෙනවනේ කැතයි වගේ. 0.5 කැතයි සියල්ල දෙකෙන් ගුණ කරනවා. සියල්ල දෙකෙන් ගුණ කරන ගම සේරම වමට ගේන්නම්කෝ. ධන වෙනවනේ එතන මේ පද. දෙකෙන් ගුණ කරේ මේක එක කරගන්න. R වර්ගයයි දෙකෙන් ගුණ කරා 4යි මෙහෙට ආව ධන 4යි R. දෙකෙන් ගුණ කරේ ධන කර දෙකෙන් ගුණ කර 96යි වමට එදී ඍණ වුණා. ඍණ 96යි.
මං හරි නේද පුතේ? මේක දෙගුණ කරා වමට ගත්තා, දෙගුණ කරලා වමට ගත්තා, දෙගුණ කරලා වමට ගත්තා. මේක ඍණ වුණා. මේ දෙකම ධන වුණා. සාධක කැඩෙනවා නේද? R එකතු කිරීම 12යි, R අඩු කිරීම 8යි. බලමු කෝඩ චෙක් කරමු. R වර්ග සෙට් වෙනවා. 12යි R ඍණ 8යි R 4යි R සෙට් වෙනවා. ඍණ 96 එනවා. මේක සුරු කරාම එන උත්තරේ R ඍණ 12 කියලා. කියන්නේ මේක බිඳුව නම් R ඍණ 12ක් වෙන්න ඕනේ. මේක බිඳුව කළා සුරු කරොත් R ධන 8ක් වෙන්න ඕනේ. ඍණ උත්තර බාර ගන්න බැහැනේ. ඒ නිසා ඉතින් 8 කියන එක බාර ගමු. කලින් ප්‍රතිරෝධය අගේ තිබිලා තියෙන්නේ 8. right. උත්තරේ වෙන්න ඕනි දෙවෙනි උත්තරේ. 20 කියලා දාගෙන ප්‍රශ්නාංකේ ලියන ඩෙල්ටා විසන IR කියලා. පෙර කියලා ලියන්න පුතේ. 12 සමානයි IR. පෙර 12 සමානයි IR. ඒකෙන් අයුක්ත කරගන්න පුතේ 12 බෙදි මාර් කියලා. අයුක්ත කරාම එනවා 12 බෙදි මාර්. ඒක අංක 1 කියමුකෝ. පසු කියදී බැටරිය 12මයි 12 සමාන කරමු කරන්ට් එක I ඍණ 0.5. I ඍණ 0.5. I ඍණ 0.5 වරහන් කරන්න. ප්‍රතිරෝධය R ධන 4. 4ක් වැඩි කරා. කරන්ට් එක 0.5ක් අඩු වුණා. ප්‍රතිරෝධය 4ක් වැඩි කරා. I ඍණ 0.5යි කරන්ට් එක, ප්‍රතිරෝධය R ධන 4යි. ප්‍රසාරණය IR ධන 4යි I ඍණ 0.5යි R ඍණ 2. මෙතනින් මෙතනට එදී මොනවද මං කරේ? 12 ලියන්න වම් පැත්තේ උඩින් බලලා ලියනවා මේ IR ගුණිතය වෙනුවට 12ක් කියලා. එකතු කිරීම 4 වරක්. I වෙනුවට ලියනවා අර කියන 12 යට R ඍණ 0.5යි R ඍණ 2. 12ට 12 මුලින්ම කැබිලා යනවා. අඩු වෙලා ගියාම එතන බිඳුවයි. 4 වරක් 12 48යි ඍණ R ගෙන් ගුණ කරන් ගියා මෙහෙම එකක් ආවා. ඍණ 2යි R එකක් ආවා. මේ සේර මෙහාට ගෙනිච්චා දෙකෙන් ගුණ කරගෙන සාධක කැඩුවා. මේ ආසන බිඳුව කිව්වොත් 12ක් වෙනවා ඍණ. මේක බිඳුව කරොත් 8ක් වෙනවා.